ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආචාර්ය සිරාන්දරණීකට ඇතුළු මාමික සහෝදර විද්‍යාතුනි ප්‍රිය ශිෂ්‍යයනි මගේ කතාව මාතෘකාව නම් කරලා තිබෙන්නේ ඔය පේනවා ඇති මුල් ප්‍රාථමික අක්ෂරය කාලයේ පිළිබඳ කාංසාව කියලා. ඉතින් ඇත්තටම මම මේක එහෙම හුඟක් හිතලා නෙමෙයි යෙදුවේ. නමුත් උදේ ඉඳලා මේක අහගෙන ඉන්නකොට මට හිතුණා මම මේ මාතෘකාව නිර්මාණය කරපු එක නිවැරදි කියලා. මොකද අපිට තියෙනවා ඊටම වැදගත් ප්‍රශ්නයක් මේ රාක්මී අක්ෂර පිළිබඳව අපේ රටේ මුල් අක්ෂර පිළිබඳව මේ තිබෙන අවිනිශ්චිතතාව කිසියම් නිශ්චිතතාවකට පත් කරගන්න. මොකද අපි දන්නවා අපේ ශිලාලේඛන අපේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව දෙකටම ඉතාම වැදගත් වෙන මුල් අක්ෂරයක්. ඒ නිසා මේ අකුරු පාවිච්චි කරන ලිපි ලිපිලේඛන කොපමණ පරණද කියන එක පිළිබඳ යම්කිසි නිවැරදි විශ්ලේෂණයකට පැමිණීම මේ රටේ ඓතිහාසික සවිඥානතාව ගොඩනගා ගැනීමට ඉතාම ඍජුව අදාළ වන කාරණයක්. එක පැත්තකින් ඓතිහාසික සමාජය අනිත් පැත්තෙන් අපේ භාෂාවේ පරිණාමය ආදී කරුණු විග්‍රහ කර ගැනීමට අපි ව්‍යාපෘතතාව නිරාකරණය කර ගැනීම අවශ්‍යයි. මම හිතනවා අපි අර ඉතිහාස රූපතයි පුරාවිද්‍යා රූපතයි රූප දෙකේ ඉඳගෙන ඇඟිලි දික් කර ගන්නවට වඩා අපි පොදු වේදිකාවකට ඇවිල්ලා මේක තුලනාත්මකව සාකච්ඡා කරලා කොහොමද අපේ රට වෙනුවෙන් මේ ශාස්ත්‍රීය ස්ථාවරය ඇති කරගන්නේ කියන තැනකට අපිට එන්න පුළුවන් නම් අපි කවදාවත්. ඉතින් ආචාර්ය සිරාන්දරණීල මහත්මයා ඊටාම විශිෂ්ට අදහසක් ඉදිරිපත් කළේ අපේ බ්‍රාහ්මීය අක්ෂර ක්‍රිස්තුපූර්ව 600 කාලයට ස්ථාපනය කරන්න. ඒ වෙනකොට අපි කවුරුත් විශ්වාස කළේ ආචාර්ය සම්මත පරණවිතාන මහත්මයාගේ කාලවකවානුව ක්‍රිස්තුපූර්ව 3 වෙනි සතවර්ෂයේ මේක කාලනිර්ණය කරන්න පුළුවන් කියන අදහස. ඉතින් අද මම මේ වගේ මම ආපහු කියන්නේ නැහැ. දැන් උදේ ඉඳලා අපි අහුවා මේ වගේ නෑ. මම කියන්නේ මේ විශේෂ නෙමෙයි වෙන්නත් පුළුවන්. මම අධ්‍යක්ෂකපු ශාස්ත්‍රීය අධ්‍යක්ීමක්. 2011 අවුරුද්දේ අපි කූරගල කල්තොට මොහොර ප්‍රදේශයේ මධ්‍යකණිකරය දකුණට වැවුම් වෙන සීමාවේ අපි සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණය කළේ අපි ලොකු ඉල්ලීමක් තිබුණා මේ කූරගල ගැන අරුදයක් තිබුණා ඒක වගේ. ඒක ක්‍රමානුකූලව සමීක්ෂණය කරන්න කියලා. ඉතින් අපි ඒ වෙලාවේ සමීක්ෂණය කරාම අපිට සෙල්ලිපියක් පිටපත් කරන්න පුළුවන් වුණා. අඩි 74ක් උඩ කටාරමක් තිබෙනවා. ඉතින් මේ විශේෂත්වය තමයි මහාචාර්ය සම්බත් පාරමිතාන මේ වටේ තියෙන ඕම ශිලාලේඛන ප්‍රකාශයට පත් කළා තිබුණා. කෝරගල, කිරිමකුරු වල ඔය ඔක්කොම හදගිය ඔය පළාතේ තියෙන ඔක්කොම ශිලාලේඛන පිටපත් කරලා තිබුණා. නමුත් මොනවා හරි හේතුවක් නිසා මේ ශිලාලේඛන පිටපත් කරලා තිබුණේ නැහැ හෝ ඒක අවධානයට යොමු කරලා තිබුණේ නැහැ. ඉතින් අපි දවස් 3ක් විතර අපේ කණ්ඩායම බොහොම අමාරුවෙන් මේක උඩට නැගලා අපි මේක පිටපත් කළා. ඉතින් මට අවස්ථාවක් හම්බුණා මේ සෙල්ලිපිය අයිනටම යන්නේ අඩි 74 උඩටම ගිහිල්ලා මේ ශිලාලේඛනයේ අකුරු අතගාලා හොදලා. ඉතින් අපි පිටපත් කරා වේදනාවේ බොහොම අවිධිමත් පිටපතක් ඒක පිටපත් කරන්න බෑ එච්චර උසක බොහොම දුෂ්කර තැනකට. නමුත් මේ ශිලාලේඛනය කියවුවට පස්සේ මේක යම්කිසි විශේෂතාවක් අපි දැක්කා. මේ සෙල්ලිපියේ කියවෙන ටෙක්ස්ට් එක පේනවා ඇති තන්නාසෙලට උපශොණ මට මේ ඩයක්‍රිටික්ස් දාන්න බෑ මේක ෂොක් කියලා වචනේ ලියන්න කාලුජ්‍ය ශකාරය මේ සයන වෙනකොට හැමතැනකම මේක යොදලා තියෙන්නේ කාලුජ්‍ය ශකාරය උපශොණ අය තිෂ උත අය කෙරෂ උතෂ අය මහතිෂ ලෙන සුපදිනේ චතුර්දිශ ශකෂ මේක හැම තාලුජ්‍ය ශකාරය සාමාන්‍ය සායනයේ යෙදෙනවා වෙනකොට හැම තැනකම තාලුජ්‍ය ශකාරය යොදා තිබෙනවා. සමහර වෙලාවට ප්‍රාදේශික ව්‍යවහාරයක් වෙන්න පුළුවන්. ඒක ගැන අපේ වැඩි උනන්දුවක් නැහැ. නමුත් විශේෂතාවක් වෙනවා. නමුත් මේ ශිලාලේඛනයේ යට කොටසේ ශිලාලේඛනයේ අකුරු වලට වැඩි ඉතා කුඩා බ්‍රාහ්මී අකුරු වලින් අකුරු 3ක් ලියලා තියෙනවා. ඒ අකුරු 3 කියවෙන්නේ යග්ගෂ
එතකොට මෙන්න මේ කොටස මම ලොකු කරලා දෙන්නලා තියෙන මම ඒක අඳින්න ගියේ නෑ ඒක එතකොට ටිකක් ඒක පක්ෂග්‍රාහී වෙන්න පුළුවන් මේ කොටසේ තියෙනවා යයන්නයි ගයන්නයි ශයන්නයි යගශ එතකොට මේ ශ කියන එක සම්බන්ධ විභක්ති ප්‍රත්‍යක් බව අපි දන්නවා ගේ කියන එක අඳුන්වන්නේ කියලා ශිලාලේඛන වල හුඟක් තියෙනවා ඒක යගශ මෙතනදී මේ යගශ කියලා කියන්නේ දැන් මම එතන තර්ක කළා මේ ග යෙදලා තියෙන්නේ ක වෙනකොටයි කියලා පාණිතර මාත්ම පෙන්වන්න කරනවා ඛණ්ඩජ සහ දන්තජ ක දන්තජ සහ ඛණ්ඩජ අතු වන ගා සහ ගා khා වෙනකොට යොදන අවස්ථා අපේක්ෂාලයන්වල ඊටම කලාතුරකින් අවස්ථාවන ප්‍රයෝගයක් ඛණ්ඩජ අතු සහ දන්තජ අතු වලට මේ කාගා ඒ මාරු වෙන ආකාරය ගටරල් ඩෙන්ටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එක. එතකොට මේ ලියාතේ දෙන්නේ අනන්‍යතාව යකෂ කියනවද සම්බන්ධ ප්‍රත්‍යක් තියෙන නිසා අනන්‍යතාවක් මේ ප්‍රමුඛ කරලා තියෙනවා. එතකොට මේ ශිලාලේඛනය ලොකු අකුරෙන් ලියලා ඊට පස්සේ යටින් කුඩා අකුරකින් තමන්ගේ සත්‍යාව ලකුණු කරලා තියෙනවා යකෂ. එතකොට මේක යකෂ කියන එක ගැන ඒක දිගටම තර්ක කරලා දෙනවා මේ ලිපිය ප්‍රකාශයටපත් කරා ඒක අපි ප්‍රකාශනයේ පෙන්වන්න කරලා දීලා තියෙනවා कि අක්ෂර සහ භාෂා විද්‍යාත්මකව කාගා මාරු වෙන ආකාරය ගැන ඒක කියන්නේ නැහැ මේ වෙලාවේ කොහොමද වෙන්නේ ශාස්ත්‍රයයි. එතකොට මේකෙන් පෙන්වන්න කරන්නේ තමයි යක්ෂයන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන කණ්ඩායමක් මේ ශිලාලේඛනය කරවා තිබෙන්නේ මේ විශේෂත්වය මේ ලෙනක් පූජා කිරීම පිළිබඳ අපිට පේන්නේ නැහැ මේක විකුසලහ කියන වචනේ නැති නිසා සගස කියන වචනේ කියන අපේ ආර්ථකයන්නේ කුමක්ද කියන එක අපිට හරියට කියන්න බෑ. ඒතර සගස කියන්නේ. නමුත් අපිට පේනවා මේ යක්ෂයේ තමන්ගේ අනන්‍යතාව විශේෂණගත පුද්ගලයෙක් තමයි මේ උපෝෂණ අය සහ ඒ අනිත් නන්දි කිෂ්‍යගුප්ත සහ ඒගොල්ලෝ තමන් යක්ෂයෙන්ගේ තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක යම්කිසි විශේෂතාවක්. ඉතින් අපි මේ විශේෂතාව දැක්කට පස්සේ අපි තීරණය කරා මේ මෙතන කැණීමක් කළ යුතුයි නගල් භාගය කියලා. ඊපස්සේ අපි කැණීමක් කරා. කැණීම කළාට අපිට අවස්ථාවකට අපිට කාල නිර්ණය කර ගැනීමට තරම් ප්‍රමාණවත් දේවල් මේ ගල් ගුහාවෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද හේතුව පසු කාලයේ විශාල පරිමාණයේ ගල් ගුහා භාවිත කරලා පස්තර අවුල් භාවයට පත් වෙනවා. දැනට ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා ගල් ගුහාවල වාසය කරනවා. නමුත් අපි කැණීමේදී තව වැදගත් දෙයක් සොයාගන්නට හම්බුණා. ඒ කැණීමේ අපිට ස්තර පහකට වැඩි නිරීක්ෂණය කරන්න හම්බුනේ යට මුගක් ගල් වැවුනේ කියන නිසා. නමුත් යටම ස්තරයේ අපිට සොයාගන්න පුළුවන් වුණා අර උදේ දේශනාවේදී මතක් කරා වගේ මේ NPP කැරලි හතරක් Northern Black Polish Bear කියන උත්තර උද්දීප්ත කාල වර්ණ වළංකටු හතරක් අපිට යට ස්තරයේ තිබිලා සොයාගන්න පුළුවන්. දැන් මෙතනදී මේ අද මේ සම්මන්ත්‍රණයට අදාළව මම මේක කිව යුතුයි කියලා අදහස් කරේ. ඔන්න ශිලාලේඛනයක් තියෙනවා යක්ෂයන්ගේ තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරපු කට්ටියක් දීපු දීමනාවක්. ඒක ඉතිහාසයට අයිති එකක්. කැණීමක් කරලා ඉවර වෙලා අපට හම්බුණා මේ Northern Black Polish Bear කැණි හතරක්. ඒක පුරාවිද්‍යාත්මකයට අයිති දෙයක්. එතකොට මේ පුරාවිද්‍යාත්මක සාක්ෂියක අවස්ථාවකට අපිට කාල නිර්ණය කරන්න ප්‍රමාණවත් ද්‍රව්‍ය තිබුණේ නැහැ. අනික ඒක හොඳටම ඩිස්ටර්බ් වෙච්ච තැන. මේ යට මට්ටමේ වාසනාවක් මේ කැලේ හතරක් ඉතුරු වෙලා තිබුණේ. අපිට පේනවා මේ Northern Black Polish Bear වල දීලා තිබෙන කාල නිර්ණය මේ සභාවේ කියවුණා සුපුරු 500ක පමණ ඈතට ඒක ගමන් කරනවා ඉන්දියාවේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රවලට පාවිච්චි වුණා කියලා උදේ කියවුණා දේශනාවලදී. ඒතකොට ඒ පුරාවස්තුයි මේ ශිලාලේඛනයේ තිබෙන මේ යමශ අනන්‍යතාවය කියන දෙක ඊටම වැදගත් නිරූපණ දෙකක් හැටියට අපිට පේනවා. මේ අද මේ සභාවේ කරන සාකච්ඡාවට යම්කිසි ආලෝකයක් ලබා දෙන්න ආචාර්ය ධර්මයේ ඉදිරිපත් කරා වගේම මේ බ්‍රහ්මී අක්ෂරවලට මේ අක්ෂරවල ප්‍රභාවය, ඕ අක්ෂරවල භාවිතය
හැකිතරම් පිටපස්සට ගෙනියන්න පුළුවන් කියන එක අපිට මේකෙන් පෙන්වු කරන්න වෙන අපි මේ ගල් ගුහාව කැණීමට ලක් කළා. පුරා දුෂ්කර වැඩක් වුණා. ඒකේ බොහොම ෂැලෝ වැඩි ගැඹුරක් නැති ස්තරායනයක් ඒ ගල් ගුහාවේ තිබුණේ. මේ කියන්නේ අපේ අවට ප්‍රදේශවලින් ලබාගත් කාබන් ජනනීය. එතකොට මේකේ පේනවා බෙදවල ක්‍රිස්තුපූර්ව 2400 දිනයක් තියෙනවා. එතන ඉඳලා වටේම මේ යට තියෙන මේ දින දෙක අරගෙන නිකවල මුලේ කාලවකව ඒක සංසන්දනය සඳහා ලබා ගත්තේ. නමුත් උඩ තියෙන ඔක්කොම මේ බලංගොඩ, කල්තොට, හල්දුන් මුල්ල, බෙරගල මේ අවට තිබෙන ප්‍රදේශවල අපි ලබාගත්ත කාබන් කාල නිර්මාණ. ඒ නිසා අපිට පේනවා මේ ඔක්කොම සුසාන් භූමිය වලින් ලබාගත්ත කාබන් නිර්මාණ. ඒ නිසා අපි අතිසි දේවල් ඔක්කොගෙන් අපිට මේකෙන් මොනවාද කාල රක්ත වර්ණ බලංගොඩට හම්බෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට මේ ආයස්ලා එක මේක හරිම මේ මතභේදකාරී දෙයක්. මේ ක්‍රිස්තුපූර්ව 2400 සොහනක් ඇතුලේ තිබිලා කාටවත් කියන්න බෑ ස්ථාන පටලැවිලා ආවම කියලා. මොකද මේක සොහනක් ඇතුලේ තිබිච්ච පතුලේ මට්ටමින් අපි සොයාගත්තා. ඒ මිනිහලු සහිත බලං සමග යකඩ මේ යවුල් කරලා මම මේක පෙන්වන්න උත්සාහ ගත්තේ මේ බ්‍රහ්මී අක්ෂරවල පෞරාණිකත්වය පිළිබඳ සංවාදය ගෙනියනකොට අපි ධර්මයේල නැතිතුමා ඒ කියපු ක්‍රිස්තුපූර්ව 600 500 කාලයක ගෙනියන්න අපි මේ බ්‍රහ්මී අකුරු ඇතුලේ ඉඳගෙන මහාවංශයේ පිටු අතරේ ඇතුලේ ඉඳගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එකයි මගේ අදහස. එහෙම අකුරු අපි පරණ කාලේ භාවිතා කරා නම් ඒ සමාජයේ කොහොමද? ඒ සමාජයේ තේරුම් ගන්නේ කොහොමද? ඔවුන්ට එවැනි දෙයක් කිරීමට තිබිච්ච සමාජ ආර්ථික දේශපාලනික පසුබිම කොහොමද? ඒ निराකරණය කර ගැනීමට අපිට උදව් කරන්නේ මේ වගේ පුරාවිද්‍යාත්මක අදහස් සහ නිවැරදි පුරාවිද්‍යාත්මක දිනවකවා. ඉතින් මම මගේ පරිශ්‍රණ කටයුතු වලදී මට නම් 100% 150 විශ්වාසයි ක්‍රිස්තුපූර්ව 2400 පමණ ඉඳලා අපි පහළට යම්කිසි වර්ධනයක් පෙරළු කරගෙන ආවයි කියන කාරණේ. ඒ නිසා අපිට මේ අනික මේ අපේ ආරංගල මහාචාර්යතුමා කිව්වා වගේ අපේ භාෂාව ගත්තොත් එහෙම මේ භාෂාව අක්ෂර සහ ජන සංයුතිය පිළිබඳ සාකච්ඡාව අපිට මෙන්න එක යුනික් අදහසකින් කතා කරන්න හරිය අමාරුයි. මොකද ඒක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වෙච්ච බව අපිට පේනවා. දැන් නියෝලිතික යුගය පටන් ගන්නකොට යුරෝපයේ යුරෝපීය අදහසක් මේක නවශිලා යුගයේ විශාල ප්‍රමාණයක් මිනිස්සු සංක්‍රමණය වුණා ගොඩබිම් හරහා. ඒ වගේම ඒ හරහා බෝධ වර්ග සංක්‍රමණය වුණා. ඒ වගේම සත්තු සංක්‍රමණය වුණා. දෙල්ලමෙන් කලස් අපි දන්නවා මම හිතන්නේ මේ අපේ බල්ලන්ගේ කටු හම්බුණා. මේ එතකොට ඒක මුල් කාලේ යනවා 6500කට කාලෙක වුණා. එතකොට නිල්වැල් ගල්ගුහාවේ සුනඛයන්ගේ කටු හම්බුණා. එතකොට අපිට අලුගල්ගේ ගල්ගුහාවේ සුනඛයන්ගේ මැටියෙන් හදපු වුණක් හම්බුණා. ඒතර අපේ කැනික් වර්ග අපේ කලාවල නෑ. බල්ලෝ ඩොමෙස්ටිකේට් කරේ පැති දෙකක යුරෝපයේ සහ අග්නිදිගාසියාවේ. ඒතර අග්නිදිගාසියාවේ ඒ කරපු වර්ගයගේ ඩිංගෝ බල්ලෝ තාමත් ඕස්ට්‍රේලියාවට පැත්තේ ඉතුරු වෙලා ඉන්නවා. අපේ ඒවා වදලා ගිහිල්ලා. ඉතින් අපිට සුනඛයෝ මේ රටට පැමිණීම මනුෂ්‍යයන් සමග වෙන්න ඕන දෙයක්. එතකොට ඒසා කාලේ ඉඳලා ජන සංක්‍රමණ ඒ සමග සංස්කෘතික හෝමානු සංක්‍රමණය මම කියන එකක් නෙවෙයි මේක දැන් ලෝකේ පිළිගන්න එකක් තමයි language dispersal hypothesis කියන එක ලෝකේ පිළිගන්න න්‍යායක්. මිනිස්සු සංක්‍රමණය කරනකොට මිනිස්සුත් එක්ක අදහස් සහ භෝග වර්ග ඒ ඔක්කොම ව්‍යාප්ත වෙනවා. එතකොට අද අපි අපේ මුල් වාක්‍යයේ බ්‍රහ්මී ශිලාලේඛන වල අන්තර්ගතය. මොකද අපේ අදහසක් තියෙනවා දැන් කරන්න ඕනේ ඔක්කොම කරලා ඉවරයි කියලා. පරණදා මාත්‍ය ඔක්කොම කරලා ඉවරයි. ගුහාලි කියන සීගිරි කැටපත් පවුල ටිකක් කරලා ඉවරයි. දැන් අපි ඒවා කියන විදිහම තමයි ඕන කියන මතයක අපි ඉන්න හොඟක් දෙනවා. නමුත් අපි ඒවා දෙස රීවිසිට් කිරීම. නැවත බැලීම අවශ්‍යයි. දැන් පරණදා මාත්‍ය සමහර වචන අර්ථ දක්වනකොට ඒවා ටිකක් පොඩ්ඩක් මගහැරලා දාලා තියෙනවා. ඒක විග්‍රහ කිරීම අමාරුයි මූලය වලම අමාරුයි. උදාහරණයක් අපි පළ කරා ආරංගල මහාචාර්යතුමා උදව් කරේ ඉලිපි පළ කරලා දාලා ශ්‍රී ජයවර්ධන ජර්නල් ඔෆ් හියුමැනිටිස් එකේ බරිය කියන වචනයයි ජාය කියන වචනයයි. අපේ බ්‍රාහ්මී ශිලාලේඛන වල තමන්ගේ මොනමාතු හඳුන්වන වචන දෙකක් තියෙනවා. රජවරු පාවිච්චි කරන එකක් ජය කියන වචනේ සංස්කෘත ජාය කියන එක. අනික බරිය. අපි දන්නවා මේ රාමණී බරිය කතිය කියන
උසාකන්ද ලිපිය. එතන බරිය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රශ්න කරා. ඇයි එක වෙලාවක බරිය කිව්වේ එක වෙලාවකට ජායා කිව්වේ. එතකොට පරදන් මහත්මයා කියන්නේ බරිය කියන්නේ සංස්කෘත බහාරය නෑ. බහාරය කියන එක එටිමොලොජි එක ගත්තොත්, නිරුක්තිය ගත්තොත් එහෙම ඒක නිග්‍රහාත්මක අර්ථයක් යැපෙන්නේ. තමයි බහාරය කියන එකේ නිරුක්තිය කියන්නේ. නමුත් බරිය කියන වචනේ එහෙමම තියෙනවා මුණ්ඩා ලැන්ග්වේජ් එකේ. බරිය කියලා කියන්නේ ආරක්ෂා කරන්නේ, රකින්නේ කියන එක. මම හිතන්නේ මේ වයිෆ් කියන අර්ථයට, භාර්යාව කියන බිරිඳ කියන අර්ථයට බරිය කියන වචනේ අපි ගත්තේ මුණ්ඩා ප්‍රවාහයෙන්. මොකද මුණ්ඩා ලැන්ග්වේජ් එක අනිදිකාසියාවේ කෙළවරේ ඉඳලා ඇවිල්ලා බර්මිෂ් ටිබෙටෝ බර්මිෂ් කියලා ඉතුරුනා අනිදිකාසියාවේ තල්ලු වෙලා මධ්‍ය හා දකුණු ඉන්දියාවට ආවා. මුණ්ඩා සබ්ස්ට්‍රේට් එකේ තමයි ද්‍රාවිඩ භාෂාවල් කැඩිලා තියෙන්නේ. දැන් අන්දමට අයිලන්ඩ්ස් වල තියෙන බෝයාව කියන වචනේ අපි පාවිච්චි කරනවා. බෝයාව හින්දු ආර්ය වචනයක් නෙමෙයි. ටොක්ක කියන එක හින්දු ආර්ය වචනයක් නෙමෙයි. අද අන්දමන් වල ඔළුවට කලින් පහර දීමට කියන්නේ ටොක්ක කියලා. ඒත් මේ වචන අපිට ගලාගෙන ආව නිසා අපිට පේනවා පුරාණ කාලයේ ජන සංක්‍රමණ අපි හිතන තරම් රේඛීය ක්‍රමයකින් සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ඒ නිසා අපි මේ බ්‍රාහ්මීය අක්ෂර වල ප්‍රභාවය මම වාක්‍යව කියන්න උත්සාහ කරන්නේ නැහැ. මේ බ්‍රාහ්මීය අක්ෂර පිළිබඳ මේ උගුලක අපි ඉවර වෙලා මම කාංසාවකට ගිහිල්ලා තියෙන හේතුවක් තියෙනවා. මගේ හේතුව පැහැදිලි කරනවා ඊට කලින් වෙන්නේ මේ ක්‍රිස්තු පූර්ව 2400 සහ 1750 ඒ පරාසයක කාල නිර්ණය වෙච්ච ස්ථාන වලින් අපි සොයාගත්ත පුරාවස්තු. දැන් මේවා අනුව පේනවා අපි කොයිතරම් දුරට මෙවැනි දේවල් නිෂ්පාදනය කරන්න සංවිධානගතව කොග්නිටිව්ලි ප්‍රජානාත්මකව අපි සූදානම් වෙලා හිටියද කියලා මේ සමාජයේ. මොකද අපි බ්‍රහ්මී අකුරු ගැන කතා කරනකොට අපි තර්කයක් දෙනවා නම් බ්‍රහ්මී අකුරු ක්‍රිස්තු පූර්ව 3ට වඩා පරණයි කියලා. ඒක ලොබි කරන්න ප්ලැට්ෆෝම් එකක් අපි හදන්න ඕනේ. ඒක ඇයි ඒක ගත්තේ? ඒකට කරන්න කේපබිලිටි එක තිබුණා. මොකද හේතුව? ඒක මේ පාවිච්චි වල වහර වෙන්න මොකද තිබෙච්ච සාධක. ඒතර අපිට මේවා පෙන්වන්න වෙන්නේ මේ වගේ පුරාවිද්‍යාත්මක වස්තු වලින්. දැන් ඊළඟට මම කියන්න යන්නම් මේ අපි කාංසාවක පැටලලා ඉන්නේ බ්‍රහ්මී පිළිබඳ සම්පූර්ණ න්‍යාය පත්‍රය හැදුවේ යුරෝපීය ජාතිය. අපි දන්නවා තාම ශ්‍රේෂ්ඨයි ජෝර්ජ් බියුලර් මොකද පැලියෝග්‍රැෆර් කෙනෙක්, ඉන්ඩෝලොජිස්ට් කෙනෙක්. මේ ජෝර්ජ් බියුලර්ගේ ඉන්දියන් පැලියෝග්‍රැෆි කියන ක්ලාසික් පොත සම්භාව්‍ය පොත තමයි පළවෙනි න්‍යාය පත්‍රය හැදුවේ බ්‍රහ්මී වල ප්‍රභවය. බියුලර්ට වුණා වුණා ඉන්දීය බ්‍රහ්මී අක්ෂර පද්ධතිය වඩාහි යුරෝපීය ප්‍රභවයක් තියෙන මූලයකින් හැදුන එකක් කියලා කියන්නේ. මොකද අපි දන්නවා කොලොනියල් ව්‍යාපාරය ඇතුලේ යටත් විජිත ව්‍යාපාරය ඇතුලේ ඥාන දේශපාලනයක තිබුණා. ඒවා ඒක උඩ නැගුවා. මේ යථාර්ථයන්ගෙන් පරිබාහිරව අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මම ඒක පැහැදිලි කරන්නම් එකින් එක. ජෝර්ජ් බියුලර් කිව්වේ මොකද්ද? බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය ෆිනිෂියන් සෙමිටික් සම්ප්‍රදායට අයිති ෆිනිෂියානු අක්ෂර පද්ධතියෙන් හැදිච්ච එකක් කියලා. ඒතකොට ෆිනිෂියානු අක්ෂර පද්ධතිය ව්‍යාප්ත වුණේ අපිට මේ පේනවා කොහෙද තැන කියලා මේ මධ්‍යධාරණී ප්‍රදේශ සහ ඊජිප්තුව පැත්තට යනකම් ඒ ෆිනිෂියන් අක්ෂර පද්ධතිය විකාශය වුණා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ කිව්වේ යුරෝපීය ශිෂ්ටාචාරය ඊජිප්තුවේ පටන් ගත්තා කියලා. ඒතකොට ඒගොල්ලන්ට මේ ළඟදී ලෝක ශිෂ්ටාචාරය ගැන පොතක් පළවන යුරෝපයේ expansion of European civilizations කියන එක දාලා දෙනවා ඉන්දෝනීය ශිෂ්ටාචාරයක් වටනවා. ඒ ඉන්දෝනීය දැන් යුරෝපීය ශිෂ්ටාචාරයක් වලට බෞද්ධිස්ම කරගන්න උවමනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේවා පිළිබඳව තියෙන මතවාදීක පක්ෂයක් අපි බලන්න ඕනේ. මොකද මේ අර මම කියන්නේ මේ ෆිනිෂියානු ප්‍රභවය ගැන බියුලර්ගේ උපකල්පනය සම්භාවිත වුණා. ඒ නිසා අද අපි කොයිතරම් කිව්වද පරණයි කියලා අපි මේ තරම් සාක්ෂි දෙන්නා. මේ තරම් විද්‍යාත්මක පාලනය කළා. මේක කිව්වට ජේසිට පළපුරුදු විද්‍යාත්මක කිව්වා ඒක යුරෝපයේ කියන්නේ ඒක නෙමෙයි. අපි මේක බියුලර්ගේ මතයට පටහැනි කියලා ඒ කණ්ණාඩියේ ඒගොල්ලෝ ඒක විවරණය කරන්න ගන්නවා. එතකොට මේ තියෙන ෆිනිෂියානු අක්ෂර පද්ධතිය බියුලර් මේකේ තියෙන රූපානුකූල සමානතාව දැකලා ඒක සංසන්දනය කරන්න මහන්සි ගත්තා. ඉතින් බියුලර්ගේ ජෝර්ජ් බියුලර්ගේ කටයුත්ත අතිශය සම්භාව්‍යයි ඒ කාලේ හැටියට. නමුත් අපි දැන් උනත් ලෝකේ බියුලර් තමයි සාකච්ඡා වෙන හුඟක් දුරට ඒක එක මතයක්.
එතන ඩියුරල් මේක ෆිනිෂියන් ඇල්ෆබෙට් එකෙන් එන්නේ. මෙන්න මේ කාලේ ඉන්නේ මේක බොහොම පාරණයි කියලා ඒක පිටිපස්සට ගෙනියන්න උත්සාහ කරනවා. ඊළඟට ඩේවිඩ් ඩිරින්ජර්. මේගොල්ලෝ තමයි මේ පිලර්ස්. මේවා හදපු මතවාද හදපු මහා කණුනේ. ඩේවිඩ් ඩිරින්ජර්ගේ ක්ලාසිකල් පොත ද ඇල්ෆබෙට් කියන පොත ඔහු ඒකේ මතයක් ගොඩ නැගුවා මේ බ්‍රාහ්මී අක්ෂර වල ප්‍රභාවය. ඔහු කිව්වා නෑ මේක ෆිනිෂියන් නෙමෙයි on Semitic බව පිළිගන්නවා. Semitic සම්ප්‍රදාය. මේක ෆිනිෂියන් වලින් නෙමෙයි මේක ඇරමේක් අක්ෂර පද්ධතියෙන් එන්නේ. බලන්න ඒගොල්ලෝ තමයි මේ න්‍යාය පත්‍ර හැදලා. අදට සාකච්ඡාවේ එහෙමයි. මේ අද අපි පවදාලක පැටලෙලා ඉන්නේ මේ න්‍යාය පත්‍ර අසින්න සාකච්ඡා කරන්න ඉඳලා. අපිට ස්වාධීනව මේ රටේ මේක මේ පාවිච්චි උනේ කොහොමද කියන එක මම මේවා පෙන්වන්න උත්සාහ කරත්තේ බ්‍රාහ්මී අක්ෂර අපේ ස්වතන්ත්‍ර නිෂ්පාදනයක් නෙමෙයි. ඒක සමස්ත දකුණු ආසියාවේ හෝ ඊට වඩා පළල් පරාසයක ප්‍රභාවය වුණු විකාශනය වුණු සම්ප්‍රදායකින් අපි ලබාගත් ආනුභාවයක්. ආభాෂයක් නෙමෙයි ආනුභාවයක්. මේක අපි ලබාගත්ත දෙයක්. ඒ නිසා අපිට මේ න්‍යායවාද ගැන කල්පනා කරන එක මේ අද මේ සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරගත්ත තේමාවට ඍජුවම අදාළ එකක්. එතකොට බිල්ඩර් එකක් කිව්වම ඒක ෆිනිෂියන් අකුරු වලින් ආවේ කියලා. ඩිරින්ජර් කොන්නේක ඇරමේක් අකුරු වලින් ආවේ කියලා. එතකොට මේ ඇරමේක් සංසර්ගයන්නේ ලෝකෙ මෙන්න මේ පළාත්වල දැන් තමයි හොඳට පේනවා මධ්‍යධාරී ප්‍රදේශයේ ඉතාම සීමිත ප්‍රදේශයක මේ ඇරමේක් සම්ප්‍රදාය කියන එක පිටකමේදී ඇරමේක් අකුරු. ඒතර ඩිරින්ජර් හිතුවේ මේ ඇරමේක් අකුරු තමයි මේ අපේ බ්‍රාහ්මී ආසියානු බ්‍රාහ්මී අක්ෂර පද්ධතියේ මුල කියලා. ඉතින් දැන් අද අපිට මේ අක්ෂර පද්ධතිය පිටුපස්සට මේකේ කාලය ගෙනියන්න දෙන්නේ නැත්තේ මේ 19 වෙනි සතවර්ෂයේ හදපු මේ න්‍යාය පත්‍රවල තියෙන ප්‍රබලතාව නිසා. අද යුරෝපයේ මම කියන්නේ ඉතාම මෑතකදී බ්‍රාහ්මීය ලියවිච්ච පොතේ යුරෝපයේ විශේෂයෙන්ම ජර්මන් පඬිවරු මේකේ අධිකාරී රාමුව හදලා තියෙනවා. ඒ නිසා අපිට නිදහසේ අපි කොහේ හරි තැනකින් මේක ගත්ත ගමන් මේක පිළිබඳ නොයෙකුත් මතවාද ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. ඊළඟට බීබී ලාල් පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට හිටියා ඉන්දියාවේ. තාම විශිෂ්ට පුරාවිද්‍යාඥයෙක් බීබී ලාල් සහ තවත් අය ඕජා වගේ අය ඒගොල්ලෝ ශිවශංකර ඕජා ඒ වගේ තර්ක කරේ මොකක්ද මේක ඉන්ඩස් වැලි ස්ක්‍රිප්ට් එකෙන් හැදිච්ච එකක් මේ බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය. මොකද ඉන්දියාවේ විතර දෝරුණා බ්‍රාහ්මී වල ප්‍රභාවය ඉන්දියාව ඇතුළේ සිද්ධ වෙච්ච දෙයක් බව උපුටා දක්වනවා. බීබී ලාල් මතක හැටියට 1947 Ancient India කියන සංග්‍රහයේ තාම විශිෂ්ට ලිපියක් ලියුවා පිටු 25ක විතර. එයා උත්සාහ ගත්තේ මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අක්ෂර වලින් ඉන්දියාවේ බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය විකාශය වුණා කියන්නේ අදටත් ඇතැම් ඉන්දිය විද්‍යාඥයන්ගේ මතය මේ බීබී ලාල්ගේ මතයමයි. ඊට පස්සේ මේ මෑතක මේ පොත ලිව්වේ හැරි ෆොල්ක් ඉස්මාරාමි කැනින් වලට සහභාගී වුණා. හැරි ෆොල්ක් මේ මෑතකදී බ්‍රාහ්මී ගැන ඉතාම විශාල පොතක් ලියුවා කෘතියක්. එතකොට ෆොල්ක් විතරක් නෙමෙයි ඔස්කාර් වන් හිනුබර් ඒ වගේම ගෙරාඩ් හුස්මාන් විශාල පිරිසක් කියනවා. මම ඒගොල්ලන්ගේ නම් කියන එක තේරුමක් නැහැ මේ සභාවේ. විශාල පිරිසක් මේ බ්‍රාහ්මී ගැන නොයෙක් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ අතරේ සියලු දෙනාගේම මත වල උපරිමය තමයි හැරි ෆොල්ක් මේ මෑතක ඔහු ජර්මන් භාෂාවෙන් මේ පොත ප්‍රකාශයට පත් කළේ. ඔහුගේ මතය තමයි ඔහු කිව්වේ මේ අක්ෂර මේ ගහන්දාර ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශයේ තිබෙන ක්‍රෝෂ්ටි කියන අක්ෂර මාලාවෙන් ප්‍රභාවය වුණු අක්ෂර පද්ධතියක් කියලා. ඒතර ක්‍රෝෂ්ටි කියන අක්ෂර පද්ධතිය මේ වයෝදික ඉන්දියාවේ තමයි ප්‍රචලිත වුණේ. මොකද මහා ඇලෙක්සැන්ඩර්ගේ සටන් ව්‍යාපාරය වෙලාවේ මේ ක්‍රෝෂ්ටි මේ සටන් ව්‍යාපාරය වෙලාවට ගන්නවා ඇෆ්ගනිස්තානයේ පැත්තේ වයෝදික ඉන්දියාවේ ඒ ග්‍රීක මැසිඩෝනියානු ජනවාසය අපි දන්නවා සෙලියුකස් නිකේටර් එයා ඒ පැත්තේ පාලනය කරච්ච ඒ නිසා ග්‍රීක භාෂාව කතා කරන සමහර විට මැසිඩෝනියානු සම්භවයක් තිබෙන අය මේ වයෝදික ඉන්දියාවේ පදිංචි වුණා. අපේ මහාධිරාජ අශෝක රජතුමා මේ බ්‍රාහ්මී වල පුරෝගාමියා ලිපි ලියපු එතුමා ඇෆ්ගනිස්තාන ප්‍රදේශයේ ශාබස්තර වගේ තැන්වල ශිලාලේඛන ලියුවේ ක්‍රෝෂ්ටි අක්ෂර වලින්. ඉතින් හැරි ෆොල්ක් උත්සාහයක් ගන්න ප්‍රබල මේ ක්‍රෝෂ්ටි ඇරමේක සම්ප්‍රදායට අයත් ක්‍රෝෂ්ටි කියන අක්ෂර වලින් මේ බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය ප්‍රභාවය වුණා කියලා පෙන්නලා දෙන්න මේ තියෙන ක්‍රෝෂ්ටි අක්ෂර වල ස්වරූපය. එතකොට ඒ කියන්නේ
අරමේ පැත්තේ මධ්‍යධාරණී ප්‍රදේශයේ පැත්තෙන් ඇලෙක්සැන්ඩර්ගේ සකම් ව්‍යාපාරය හරහා ඇතිවෙච්ච ජනාවාස වීම හරහා ඒ අරමේ අක්ෂර පද්ධතිය වයිබ ඉන්දියාවට ලැබිලා වයිබ ඉන්දියාවේ මධ්‍ය ඉන්දියාව පැත්තට මේක තල්ලු වෙලා ආවය කියන අදහස තමයි මේ හැරි ප්‍රමුඛ මතක කරපු කට්ටිය ඉදිරිපත් කරන්නේ. දැන් අපිට මේ අක්ෂර පද්ධතිය ඔක්කොම ළඟ තිබ්බොත් එහෙම මේ අය හුඟක් වෙලාවට මේවා තියෙන රූපික සමගතා සහ මේ වගේ ගාත්‍රාක්ෂර සහ ස්වරවල තිබෙන සාම්‍යතාවන් සංසන්දනය කිරීමෙන් තමයි කරේ. එක පැත්තක තියෙනවා ෆිනිෂියන්, තව පැත්තක කරෝෂ්ටි, ඊට පස්සේ අරමේ ඔය බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය මෙන්න මේ මූල වලට සම්බන්ධ කරගෙන ඔය හැම කෙනාම ගත්තා. එතකොට මේක සම්බන්ධ කරනකොට ඔය අරමේක කවුරුවට හැදෙන්න කාලයක් තියෙනවා. මේ හැම කෙනාම කිව්වේ මෞර්ය චන්ද්‍රගුප්තගේ කාලේ තමයි මේක විකාශනය වුණේ බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය. ඒක දැන් හදලා ඒ න්‍යාය පත්‍රයේ තියෙන හින්දා අපි මේක ක්‍රිස්තුපූර්ව 600 කියලා කිව්වොත් ඒක කට්ටිය මේක දිහා බලන්න එක හැක් පුංචි කරලා මේක ඇත්තක්ද? ඒතර නොයෙක් ඒවා හොයනවා ඒගොල්ලෝ. මේක ඉස්තර හරියද, කාල නිර්ණය හරියද, කන්ටැමිනේෂන්ද, ලෝකෙ නැති දේවල් එකට කතා කරනවා. ඒ නිසා අපි ඒකයි මම කිව්වේ අපි රූපත් දෙක විතරේ නැතුව අපි ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ, ඒකවේදීකමකට ඇවිල්ලා අපේ න්‍යාය පත්‍රය අපි හදමු. මේ අපේ තියෙන දේවල් වලින් අපිට වෙන සත්‍යය. ඒතර දැන් දකුණු ඉන්දියාවේ තොරන්තාවලින් ලැබිච්ච මැටි වලද ඒක ගැන ප්‍රකාශයට පත් කරලා තිබෙනවා විශේෂ ලිපියක්. දකුණු ඉන්දියානු සංග්‍රහවල ඒක ලබා ගන්න පුළුවන් අපිට. ඉතින් මේක දැන් අලුත් දෙයක් වෙනවා. ඒ නිසා මම හිතනවා අර මම ඉස්සෙල්ලා පෙන්නන මේ අපේ පුරාවස්තු වගේම අපිට එහෙම සුවිශේෂී විදිහට අක්ෂර භාවිත කරා මාචාර්ය හැලෝවම හොඳ අදහසක් ඉදිරිපත් කරා. මේක බහුල නෑ කියලා. බහුල නැත්නම් ඒක කියනවා අපි description versus explanation. අපි විස්තර කිරීමට රැහිව අර්ථ දැක්වීම කරන්න සූදානම් අය. ඇයි මේ හිගතාව කියන එක අපි අර්ථ දෙන්න යුතුයි. ඉතින් අක්ෂර පද්ධතියක් ඕනෑම සමාජයක් එකකට ගන්නෙ නෑ. ඒක භාවිත වෙන්නේ හිමි ඵලයක. මේකට හොඳ පොතක් ලියලා තියෙනවා ඩෙනිස් බෙසරත් කියන පුරාවිද්‍යාඥවරු අක්ෂරවල prelude to the script. scripts ඇති වෙන කලින් කොහොමද මිනිස්සු communication පටන් ගන්න කියන එක. ඒකට ඒක හොඳ මේ අදහසක් අද ලෝකෙ තියෙනවා. ඒ නිසා අපි ගාම විවෘතව විශේෂයෙන් ඉතාම පරිසරයෙන් අපි මේ ග්‍රැෆිටි මාර්ක්ස් දසදහස් ගණනක් හම්බෙලා අපේ 30 ඒක ගැන කතා කරා. ඒකේ විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මේවා ගැන හුඟක් සිවුම බලන්නේ නැහැ. අපි මේවා දිහා බලන්නේ සාපවන්න මැක්‍රෝ විදිහට අපි බලන්නේ. එහෙම නැහැ. මේ සුවිශේෂතා අපිට දකින්න තියෙනවා. විභාගකටුවේ මෙගලිතික සුසාන උද සංකේත තුනක් අපිට හම්බ වුණා. ඒකට මේ සංකේතාත්මක අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ ඒ හුරු අපි වර්ධනය කරමින් තියෙනවා. ඉතින් මහාචාර්ය හැලෝගම නැතුණා අපි ඉස්සරේ බලමු මොකද මේ හිතතාවට හේතුව කියලා. ඉතින් මේක අත් වශයෙන්ම අපිට මාසෙක දෙකකින් කරන්න බෑ. මේ තියෙන ප්‍රශ්න ඉතින් වහිනවා. නොයෙක් ප්‍රශ්න තියෙනවා පායන කාලවල කරන්න පුළුවන්. පිටුව ගමන් කණ්ඩ තියෙන බලපත්‍ර තහනම් වෙනවා. ඒවත් ලබාගෙන එහෙම කරගෙන මහාවිද්‍යාලවල අපි වැඩේ ඉදිරියට කරගෙන යමු. මේ ඉතින් අපට හුඟක් විසඳන්න ප්‍රශ්න තියෙනවා. මේ ඒ කියන්නේ ලියපොතේ පළකරාණයක් ලියලා නැති එක වැඩි වැදගත් දේවල් තියෙනවා. ඒ රටේ ඉතිහාසය වාරන්නේ එක. ඒක අපි ලියලා ලියලා තමයි කියන්නේ බෑ නේද? ඉතින් ඒක වෙනම කතාවක්. එතකොට මේ බලන්න අපි වෙලදාම ගත්තොත් එහෙම මේ වෙලදාම හරහා අපිට මේ ඒවා ගොඩාක් සංක්‍රමණය වෙන නිෂ්ක්‍රමණය වෙන්න පුළුවන්කම තියෙනවා. මම ගොඩාක් කීකේ කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මම කියන්නේ මේ අර රාජන් සහ යතිෂ් කුමාරගේ ලිපිය මම කියන්නේ තරුණ මේ විද්වත්තු මේ ලිපිය සොයාගෙන කියවිය යුතුයි. මේ දකුණු ඉන්දියාවේ ඒ අලුතෙන්ම ක්‍රිස්තුපූර්ව 600ක කාල නිර්ණය වුණු බ්‍රාහ්මී ප්‍රකාශයට පත් කරපු ලිපිය ඔබේ ප්‍රෙෆරන්ස් එකක් තියෙනවා. මේ සොයාගෙන මේක අධ්‍යයනය කරලා අපි කියන්නේ දෙපාර්තමේන්තුවල මේක ශිෂ්‍යයන්ට කියවන්න දෙන එකක් වැදගත්. මොකද ආචාර්ය ධර්මනිකල මහත්මයා ඒ කරපු සොයාගැනීම සහ අපි නොයෙක් තැන්වල කරන සොයාගැනීම සහ වෙනත් විද්වත් කරන දුසිත කතා කරපු එකේ කතාව ඒවා ඔක්කොම සමෝදානය කරලා අපි කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ? අනික මම අපේ මහාචාර්ය අරංගල කියපු කතාවකට එකතු කරන්න කැමතියි. මේ සීහලක්ක කතා සම්ප්‍රදාය. අපි සීරියස් වෙනවා ස්ටඩි කරන්නේ නැහැ. සීහලක්ක කතා අපි ස්වරූප ස්වාමීන් වහන්සේලා තමයි ඔක කරන්නේ. හොඳම කට්ටිය. උන්වහන්සේලා ප්‍රාචීන භාෂා පිළිබඳ හොඳ ව්‍යක්තභාවයකින් ඉන්නේ. ඉතින් ඔය මේ
සීගිරිය රටකජු වලින්ගේ හෙරිටේජ් එක ගැන කරන නවත්තලා ඔබවහන්සේලා පටන් ගන්න කරන්න මේ පාලි සංස්කෘත වලින් මේ තියෙන අපේ අට කතා සාහිත්‍ය ඒක කොච්චර තොරතුරු තියෙනවද? ආ භාෂාවෙන් මාතර අරන්වල කියපු කතාව. දැන් මෑතකදී මේ අපේ ශිෂ්‍යොත් එක්ක අපි මේ අධ්‍යයනය කළා මේ දීපවංශයේ තියෙන එක අමුතු ප්‍රකාශයක්. මොකද මේ යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ නරකට වැඩම කරන වෙලාවට යක්ෂයෝ හිටියා කියලා ගිහිලා අපි දන්නේ මහාවංශේ මහවැලි ගංගා තීරයේ හිටියා ගිහිලා මහා නාග උද්‍යානයේ දීපවංශයේ එක පිටපතක තියෙනවා. ඒ පිටපතේ තියෙනවා ඒ යක්ෂයෝ රැස්ුනේ නදී තීරයේ මහියා පොක්කලේසු. ඒ ගඟේ නම් මහියා පොක්කලේසු. නදී තීරයේ තමයි රැස්ුනේ. ඒ රැස්ුනේ කොතනද? තූපේ සුභාංගනා. සුභාංගනා තූපේ අභිසට රැස්ුණයි කියලා මහියා පොක්කලේසු කියන ගංගා නිමයේ තිබීච්ච. දැන් මේ වචන ජීවිතේට අපි අහලා නැහැ. මහවැලියකට මහියා පොක්කලේසු කියලා කියනවා. ඒ පොක්කලේසු කියන වචනය ආර්ය සම්භවයක් දෙන වචනයක් නෙමෙයි. මේ වගේ තැන් වල අපිට හොයාගන්න පුළුවන් මේ අටකතවලේ තියෙනවා. සීහල භාෂාවය. දැන් මේක තාන වචනයක් කියන්න බෑ. සිංහල භාෂාව කියනවා. සීහල භාෂාවය කියන්නේ අටකතවල තියෙනවා මේ දීපයට සීහල දීප කිව්වේ සිංහල භාෂාව කතා කරන අය කියලා. ඒකයි මේක සීහල භාෂාව. ඊට පස්සේ සීහල භාෂාවේ දේවල් මාගධික භාෂාවට පරිවර්තනය කරනවා. මාගධික. ඒක පාලියට. එතකොට මේ අපේ භාෂාවක් නැති භාෂාව හසු කරනකොට ඒ භාෂාව ලිවීම දැන් අශෝකගේ ලිපි වල තියෙන ධම්ම ලිපි යම් ධම්ම ලිපි ලිඛාපිට කියන පාඩේ ලිපි කියන වචනය එයා ගත්තේ ඩේගස්ගේ සෙල්ලිපි වල තියෙන දීපි කියන වචනය දීපි අර මාතර අරගෙන කිව්වාගේ අශ්ව ඒකට අයිස්තාන් භාෂාවේ අයිරානියන් භාෂාව කියන එක. ඉතින් අපි දීපි කියන වචනේ තමයි ලිපි කියන එක ගත්තේ. ඒතකොට පාණිනිගේ අෂ්ටාධ්‍යායයේ තියෙනවා මේ ලිපි ගැන විස්තර. ඒතකොට පාණිනිගේ ව්‍යාකරණයේ තියෙනවා ලිපි ගැන විස්තර. ඒතකොට ඒ ලිඛිතය ඒතකොට මම දැකලා තියෙන සමහර යුරෝපීය පඬිවරු ලියලා තියෙනවා මේකේ ලිඛාපිට කියන එකේ. ඒ අදහස් කරන්නේ ලිවීම නෙමෙයි ඇඳීම කියලා. ඒගොල්ලන්ට ඕන විදිහට ඒක අන්තර්ගත කරන්නේ. ඒක ඇඳීමටත් පාවිච්චි කරනවා ලිඛාපිට කියන එක. නෑ. ඉතින් මේක විශාල ප්‍රමාණයක් සාක්ෂි අපි අභියස තියෙනවා. ඉතින් මම හිතනවා අපි බ්‍රහ්මී ආචාර්ය ධර්මයේ මහත්මයාගේ ස්වාගෑනීම ආචාර්ය දුසිත මෙන්ඩිස්ගේ ස්වාගෑනීම කූරක විශ්වවිද්‍යාලයේ මේ ආදී හැම දෙයකින් වෙන දේ ස්වාගෑනීමට නම් අපේ ඇලවම මහාචාර්යතුමනි අපි ශිෂ්‍යයෙකු දෙන්නේ පොළොව අටකතා සාහිත්‍ය විශ්ලේෂණක අධ්‍යයනය කරන්න ඕනේ මම හිතනවා ඒක අවශ්‍යයි කියලා. ඒ හුඟක් දේවල් තියෙනවා මොකද මේ පාලි අමාරු නිසා කට්ටියට මේවට අත තියන්නේ කියන්නේ පරිවර්තන විතරයි. ඒ නිසා අපිටපත් ගණනාවක් තියෙනවා. දීපවාසෙත් එහෙමයි මහවංශෙත් එහෙමයි. ඒ අපිටපත් වල එකිනෙකට වෙනස් අදහස් තියෙනවා. දැන් පොළොවේ බුදුරජාණන් පාවිච්චි කරපු අම්බරෝත්තරාම පුෂ්කල පිටපත උන්වහන්සේ පාවිච්චි කරපු ශෛලවිභාරාම පිටපතේ පුෂ්කල පිටකට වැඩි වෙනස් ප්‍රකාශ තියෙනවා. ශෛලවිභාරාම පිටපතේ යක්කිනි කුවේනියා කියලා කියන තැන අම්බරෝත්තරාම පිටපතේ තියෙන්නේ යක්කිනියා පණ්ඩවදී කරා. පණ්ඩවදී කියලා. ඒ යක්කිනිය. ඒතර මේ දෙක සංසන්දනාත්මකව සාකච්ඡා කරනවා. ඒ නිසා අපට සමාජ සෝස් ක්‍රිටිකල් කියන එක මූලාශ්‍ර විවේචනාත්මකව සාකච්ඡා කිරීම අපිට මෙවැනි දෙයක් ඉදිරියට ගෙන යාමට ඉතාම අවශ්‍ය වෙනවා. මම හුඟක් වෙලා